චතාරික සමය පළවෙනි ඉරිදා මෙනෙහි කිරීම. මම ප්‍රේමාන්තනි ස්වාමීන් වහන්සේව පරීක්ෂාවට ලක් කරනවා. 40 දවසක් දින 40ක් සාතන් විසින්. දින 40 ඥානකාන්තේ පටන් ගත්තා අපි. මේ දින 40 තුල ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ කරන්නට යන දේ අයිති කරගන්න ජේසුගේ ජීවිතයත් එක්ක. අපි දකිනවා දින 40 කියද්දී අපි දකිනවා නෝවා ජලගැලමේ නැවේ දින 40ක් ඉන්නවා දෙවියන් වහන්සේ පිරිසිදු කරද්දී මුළු ලෝකෙම. මෝසස් දින 40ක් කඳු මුදුනේ ඉන්නවා දෙවියන් වහන්සේගේ givisuma ගන්න දසපනත ගන්න කලින්. ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් පොරොන්දු දේශයට යන ගමන යනවා. ඒතර දින 40 දීර්ඝ කාලයක්. දින 40 මගේ ප්‍රේමාන්තනේ අපි දකිනවා ජෝනා දින 40 දේශනා කරද්දී නිනීවේ දින 40ක් එයාලා වැළපෙනවා. මනස්තාප වෙනවා. අලුකට එකදගෙන. ඒතර දින 40 පූර්ණ සංඛ්‍යාවක් දීර්ඝ කාලයක්. උන්වහන්සේ මහා වැදගත් දෙයක් කරන්නට යන කාලයක්. මම ප්‍රමාන්තනේ නික්මයාමේ දින 40ට සම්බන්ධයි ජේසුගේ දින 40. නික්මයාමේ අවුරුදු 40ට සම්බන්ධයි ජේසුගේ දින 40. එතනදී පොරොන්දු දේශයට ඇතුල් වෙන්න, ඊතර වීම ජේසු මෙතන දේශයකට වඩා පාපයෙන් ඊතර වෙන සටනට මුල පුරන තරම්. වචනේ කතා කරලා කියනවා ශුද්ධ ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ජෝර්දානෙන් ආපසු ජෝර්දානේ ආස දෙබෑ වෙලා පරිදි සුදාත්මයන් ගොඩ බහැලා දේවතාවගේ හඬ ඇහුණා. ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. මම ප්‍රමාන්තනි එතන සාතන් විසින් පරීක්ෂා කරන ලබන පිනිස මතීතුමාගේ 4 වෙනි පරිච්ඡේදය 2 වෙනි වගන්තිය කියවලා බලන්න. සුදාත්මයන් පාලු කරලා ජේසු අරගෙන යන්නේ සාතන් විසින් පරීක්ෂා කරන ලබන පිනිසයි කියලා කියනවා. එතකොට උන්වහන්සේ ඒක අරමුණු කරනවා. මොකද පරීක්ෂාවකින් පස්සේ තෝබි 3:20 උන්වහන්සේ කතා කරලා කියන්නේ මොකක්ද? උන්වහන්සේ පරීක්ෂාවට මුහුණ දුණු කිරුළු පළදින බවත් පරීක්ෂාවට පස්සේ ඔටුන්නක් තියෙනවා කිරුළක් තියෙනවා. උන්වහන්සේ අපේ වැටීම ගැන සතුටු නොවනසේක හැමුත් කුණාටුවකට පසු නිශ්චලතාවය ඇති කරවනසේක. පරීක්ෂාවේ තේරුමක් තියෙනවා. හැබැයි පරීක්ෂා කරන්නේ උන්වහන්සේ නෙමෙයි. ඒකයි ජාකබ්තුමාගේ පළවෙනි පරිච්ඡේදය 13 වෙනි වගන්තිය කතා කරලා කියනවා ඔබ පරීක්ෂාවට ලක් වෙද්දී දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කරනවා කියලා කියන්නට එපා. උන්වහන්සේ පරීක්ෂාවට ලක් වෙන්නෙත් නැහැ. අනිත් කෙනාව පත් කරන්නෙත් නැහැ. හැබැයි උන්වහන්සේ ඉඩ දෙනවා. ඔබ ජෝබ්තුමාගේ පළවෙනි පරිච්ඡේදය 12 වෙනි වගන්තියේ මන්ත්‍රණ සභාව එතන සාතන් නැවිලා කතා දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ජෝබ් මගේ සේවකයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරද්දී සාතන් කියනවා ඒ බරප්‍රසාද හක් කරොත් එයා සාප කරයි. දෙවියන් වහන්සේ ඉඩ දෙනවා සාතන්ට ජෝබ්ට බාර දෙන්නට. සාතන් හස්සත්තාන් කියලා කියන්නේ බාධාකාරය. මෙතන සාතන් කියන වචනේ ග්‍රීක අර්ථය තමයි ඩියබලස් කියන වචනය. ඩියබලස් කියලා කියන වචනේ මගේ ප්‍රේමාන්තනේ වෙන් කරන කෙනා, බෙදන කෙනා. එකයි අපි දකින්නේ මෙතන සාතන් ජේසුස් ගාවට ඇවිල්ලා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් තාත්තගේ පුතා වෙන් කරන සැකයක් විචිකිච්ඡාවක් ඇති කරනවා. දැන් එතනට ආවේ සාතන් එතනට ආවේ දෙවියන් වහන්සේ මගේ පුතා කියන එක මම ඔබවහන්සේගේ පුතා කියන එක අයිති කරගෙන. එතන අයිති කරගෙන ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? හරියට කේක් එකක් හදලා ට්‍රේ එකේ දාලා oven එකේ දාලා පුච්චලයි කන්න ගන්න. ඒ වගේ ජේසු මේ පාලු කරේ කියන මේ පාලු කරේ කියන oven එකේ දාලා පිච්චෙනවා. අරගලේ හරහා තමයි උන්වහන්සේ සන්නද්ධ කරන්නේ. මගේ ප්‍රබන්තනේ මේ අරගලේ ඔබගේ මගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඒකයි අපි ජේසුත් එක්ක මේ පාලු කරේට යන්නේ දින 40කට. අපි ජීවිතේ අනිත් හැම දෙයක්ම හක් කරලා අපි දකිනවා ස්ථාපිත ජෝහන්තුමා පාලු කරේට යනවා. පාලු කරේ කියලා කියද්දි කාන්තාරයක් නෙමෙයි. පලස්තීන පාලු කරේ පඳුරෝ තිබුණා. ජලය තිබුණා සමහර තැන්වල සත්තු වාසය කරා. සාරා කාන්තාරා වගේ දෙයක් නෙමෙයි. කාන්තාරය නෙමෙයි පාලු කරේ. එතකොට මේ පාලු කරේ තුළ ස්වාමීන් වහන්සේගේ හඬ ස්ථාපිත ජෝහන්තුමාට ඇහුණා. පාලු කරේ තුළ ජේසු ඉන්නේ දේව තාත්තත් එක්ක ගැඹුරු ගනුදෙනුවක. ඒක පරීක්ෂණ කාලයක්. පරීක්ෂාවක්. පරීක්ෂාව කියන්නේ ඍණාත්මක දෙයක් නෙමෙයි මගේ ප්‍රමාන්තේ. පරීක්ෂාවට වැටෙන එක වෙනම දෙයක්. පරීක්ෂාවට මුහුණ දෙන එක තවත් දෙයක්. උන්වහන්සේ මේ පරීක්ෂාවේදී හරියට ඔබට පන්ති කාමරේ ඔබට උගන්වන ගුරුවරයා ඔබට කියා දෙන දේ ඔබට ඔළුව අත ගාලා අගය කරන ගුරුවරයා විභාග ශාලාවේදී කතා කරන්නේ පරීක්ෂාවක්. මොකද එතන කතා කරොත් තේරුමක් නැහැ. ඒ දෙවියන් වහන්සේ පාලු කරේ ඉන්නවා. හැබැයි කතා කරන තැනක නෙමෙයි. ජේසු ගාවට සාතන් නැවිලා වචන කතා කරලා කියනවා එකල ඒ නිම වූ පසු උන්වහන්සේට කුසගිනි ඇති වී දවස් 40ක් උන්වහන්සේ කන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ කෑම ඔබ මම උපවාස කරන එකේ තේරුමක් තියෙනවා. අතුලාන්ත ගමනකට යන දේව හඬ ඇහෙන්න.
ඒක උන්වහන්සේ මතයතුමාගේ 17 වෙනි පරිච්ඡේදය පැහැදිලිවම කතා කරලා කියනවා. මෙවැනි අක්ෂයන් දුරු කරන්න යාඥාවෙන්ද උපවාසයෙන් නරනවා මෙවැනි අක්ෂයන් දුරු කරන්න බෑ කියලා. ඒ කියන්නේ උපවාසය ඕනේ බව සන්නද්ධ කරන අත්දැකීමකට. ජේසු මේ උපවාසයට යන්නේ ප්‍රධාන කාර්යයක් කරන්න තාත්තගේ බලය ඇදලා ගන්න. විභාගේ පාස් වෙන තැනක. සාතන් ජේසුට බඩගිනි වෙනවා. සාතන් මයි ප්‍රමාතනේ කුසගිනි වුණාමයි දෙවන ජේසු ගාවට එන්නේ. ගොරවන සිංහෙක් වගේ ඔබ දුවන ඇවිදින සාතන් හරි මොහොත එනකම් බලාගෙන ඉන්නවා. ඒකයි සාතන්ගේ සියලු උපායන්ට විරුද්ධව සිටින පිණිස කියලා කතා කරද්දී එපිස 6:11 කතා කරලා කියන්නේ. උපායන් ගොඩක් තියෙනවා. එක එක විදියට 40 දවස් පුරාවටම පරීක්ෂා කරන සාතන් දැන් උන බඩගිනි වුණාම ගල් අරගෙන යනවා පාන් කරගන්න. උගාව නැහැ උත්තර. උගාව නැහැ පාන්. ඔබව තෘප්තිමත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට විතරයි. පාලු කරේ මන්නා දුන්න ස්වාමීන් වහන්සේ මගේ ප්‍රේමවන්තනි පැහැදිලිවම කතා කරලා කියනවා ද්විතිය සංග්‍රහ 8:13 මන්නා දීලා මිනිසා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ජේසු අල්ල ගන්නවා ඒ වචනය. ජේසු සාතන්ව පොඩි කරන්නේ වචනයත් එක්ක. හිස පොඩි කරන්නේ ලුක්තම උපත්ති 3:15 ඒ හිස පොඩ කරන අත්දැකීම දෙන්නේ සාතන් දේව වචනයත් එක්ක. වචනයයි පලිය. වචනයයි ඇතහිල්ල වචනයයි උනාසගේ කඩුව. මගේ ආදර ප්‍රේමවන්තනි ජේසු පැහැදිලිවම ද්විතිය සංග්‍රහ 8:3 උන්වහන්සේ කතා කරලා කියනවා මොවින් නික්මන සෑම වචනයකින් ජීවත් වෙන්නේ කැමින් විතරක් නෙමෙයි. එතකොට පුරාණ කිවිසුමේ සර්පයා ඒවව රවට්ටද්දී දිවට ප්‍රනීත පළතුර දෙවට ප්‍රනීත තහනම් ගෙඩිය කවලා ජේසු එකට පිළිතුරු දෙනවා මෙතන. පාලු කරේ සාතන් එක්ක කතා කරද්දී සාතන්ට අහු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ වචනය පෝෂණය කරගන්නවා. උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ ජෝහන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන එකයි මගේ ආහාරය. මගේ ප්‍රේමවන්තනි වචනේ ඔබට ආහාරයක් ශක්තියක්. උන්වහන්සේ කතා කරලා මේ අත්දැකීම අයිති කරගන්න. එතන නතර වෙන්නේ නැහැ සාතන්. සාතන් නතර වෙන්නේ නැහැ. සාතන් ඊළඟ පියවරට යනවා. ශනිකයෙන් එවිට යක්ෂයා උන්වහන්සේ උස් තැනකට පමුණනවා. මානය උද්දච්චකම පමණලා රාජ්‍ය සියල්ල පේන තැනක් පෙන්නනවා. මගේ ප්‍රේමවන්තනේ බයිබල් විශාරදයන් කතා කරන විදියට එහෙම පැනක් මෙතන පලස්සිනේ නැහැ. ඒ කියන්නේ ජේසුගේ මනස තුළ වෙච්ච පරීක්ෂාවක්. මේක කවුරුත් බලාගෙන හිටියෙත් නැහැ. ජේසුව පස්සේ ගෝලයන්ට කියපු අත්දැකීමක්. මනස තුළ යකා මනස සිතුවිලිත් එක්ක රවට්ටපු විදිය ජෙරමියා 17:9 කතා කරන විදිය. සිත රවට්ටනවා. ඒතර සියලුම රාජ්‍යයන් පෙන්නනවා. ඇසට රමණීයයි කලින් දිවට ප්‍රණීතයි දැන් ඇසට රමණීය රාජ්‍යයන් ගොඩක්. මම නමස්කාර කරනවා මම ඔබට මේ හැම දෙයක්ම දෙනවා. ජේසුට ශක්තිය වෙන්නේ පලිය වෙන්නේ දේව වචනයමයි. ජේසු පැහැදිලිවම කතා කරලා ද්විතිය සංග්‍රහයේ 13 කතා කරලා කියනවා ඔබගේ දෙවියන්ට එකම දෙවියන්ට නමස්කාර කරන්න වන්දනා කරන්න. සාතන් නතර වෙන්නේ නැහැ. ඊළඟ පියවර සාතන් ජෙරුසලම දේවමාලිගාවට ජෙරුසලමට ගෙන ගොස් දේවමාලිගාවේ කොතමුදනේ ජේසුව තියන්නේයි. දේව ධාර්මික පදනමක් දහම ජීවශම්ම දෙවනසේ වැඩ සිට තැන කොතමුදුනේ දැන් ජේසුට කතා කරන්නේ. ජේසු සාතන්ව පරීක්ෂා කරේ මෙසේ ලියලා තියෙනවා කියලා තියෙන නිසා දැන් උන ගීතාවලිය 91ේම කොටස සාතන් කියනවා මෙහෙම ලියලා තියෙනවා දේව වචනය තුල. බයිබලය දන්නේ හැමෝම ස්වාමිනාසේ තුලයි කියලා විශ්වාස කරන්න එපා. බයිබලයේ වචන වලින් ඔබ රවට්ටලා අරගෙන යන්න පුළුවන්, දැහ ගන්න පුළුවන් සාතන්ට ඔබ. ඒ සමත්ක තියාගන්න. එතකොට දැන් මෙන්න බයිබලයේ කෝට් කරනවා. බයිබලයේ පුටාගෙන කතා කරලා කියනවා. ඔබ පනින්න මෙතනින් දේවදූතයෝ ඔබගේ ගලපයකවත් ඇසෙන් වදින දෙන්නේ නැතුව උසවගෙනයි. මොකක්ද සාතන්ගේ ප්ලෑන් එක? නුවණ වැඩමට කැදිම සලස්මක්. දේව මන්දිරේ ජනතාව ඔක්කොම ඉන්න තැන ජේසු පනිද්දි සුපර්මෑන් වගේ දේවදූතයෝ උස්සගද්දි මිනිස්සු ඔක්කොම දකිනවා මෙන්න දෙවනස්ගේ පුතා මැරෙන්න ඕනේ නැහැ. මෙතින් කැටි ක්‍රමයක්, ශනික ක්‍රමයක්. උන්වහන්සේ මතයතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ මම දුක් විඳින්න ඕන කියලා කතා කරලා කියද්දි පේදුරුතුමා කියලා ඔය දුරින්ම දුර වේවා මැරෙන්නට එපා වහන්සේ කියලා. ජේසු කියනවා හස්සත්තාන් සාතන් බාධාකාර අහකට යනවා. ඔබ හිතන්නේ මිනිස්සු හිතන විදියට. කුරුසෙන් ඔබ ඈත් කරන්නේ සාතන්. ක්ෂණික උත්තර දීලා ක්ෂණික ගල් පාන් කරගෙන උගා උත්තර නැහැ. ඔබ උඩ තියෙන ගල් විතරයි. මගේ ප්‍රේමවන්තනි ජේසු ඌව පරද්දන්නේ වචනය පාවිච්චි කරලා. හැබැයි අතාරින්නේ නැහැ. සුදුසු අවස්ථාවක් එනකන් ජේසු අතාරලා යන්නේ. අද පළවෙනි කියවීම අපි දකිනවා වචනය මෙනෙහි කරන්න. වචනය අයිති කරගන්න. දෙවනස්ගේ පොරොන්දු තුළ ජීවත් වෙන්න. දෙවන කියවීමේ උන්වහන්සේ පැහැදිලිවම කියනවා ඔබ මිනිසෙක් සිතින් ඇදහිීමෙන් දමිඩු බවට පැමිණෙන්නේ මොවින් පැවසීමෙන් ගලවනු ලබන්නේ. අයිති කරගන්න වචනය ජේසු ක්‍රිස්තුස් වහන්සේ කියලා අයිති කරගෙන වචනය ප්‍රකාශ කරලා සාතන්ව පරදන්න මේ පාලු කරේ මේ පරිශ්‍රමය ජය අරගෙන
ඔබට නිසි පුත්‍රභාවයේ කිරුල්ල ලබන්නට ස්වාමීන් වහන්සේ වචනය හරහා ආරාධනා කරනවා. ආමෙන්. ජෙස් පීඩයි.